හොඳයි. මම හිතන්නේ කප්පි වලින් නම් පොඩ්ඩක් මතක් කරගෙන පටන් ගන්නම්. හරි? හොඳයි. හොඳයි. අපි දැන් මේ කතා කරමින් ඉන්නේ ළමයි. හරි. ඔයාලට හොඳට බෝඩ් එක පේනව නේද? පේනවා සර්. නෑ මම මේ බෝඩ් එකට ලොකු ෆ්ලෑෂර් එකක් ගහලා තිබ්බේ. ඊයේ ෆ්ලෑෂර් එක පොඩ්ඩක් සවුත් වුණා. ඒකයි මම කිව්වේ හෙටට පන්තිය දාගමු කියලා මට මේ ෆ්ලෑෂර් එකක් දාන්න. කවන්න නමුත් මම තව චූටි ෆ්ලෑෂර් එකක් තිබ්බා. ඒක හයි කරලා වැඩේ කරගත්තා. මම හෙට ෆ්ලෑෂර් එකක් ගන්න ඕන. හරි මම හිතුවේ බෝඩ් එක හොඳට පේන්නේ නැති වෙයි කියලා. සාමාන්‍ය ගන්න පේනවා. හරි? හරි. ඒත් අපි ඊයේ සතියේ කතා කරා කප්පි ගැන. අපි මේ කතා කරමින් ඉන්නේ ළමයි සරල යන්ත්‍ර ගැන. සරල යන්ත්‍ර. හරි. එතන සරල යන්ත්‍රයකින් අපි කරන්නේ අපි කරන වැඩේ පහසු කරන එක. සරල යන්ත්‍රයකින් කරන්නේ මොකද්ද? අපි කරන වැඩේ පහසු කරන එක. හරි. අපි කරන වැඩේ පහසු වෙන එක තමයි සරල යන්ත්‍රයකින් වෙන්නේ. සරලම කිව්වොත් අපිට කරන්න බැරි වැඩක් තියෙනවා නම් අපි ඒ වැඩේ සරල යන්ත්‍රයක් ලව්වා අපිට කරගන්න පුළුවන්. මේකට හොඳම උදාහරණය තමයි ලීවර. මතකද? ලොකු ගලක් පෙරලන් දිනනකොට විශාල ඊළඟ ගල අපි මොකද කරන්නේ? ලොකු ලීවරයක් දාලා අලවම් කොක එකක් දාලා මෙතනින් පාත් කරනවා. එතකොට මෙතනින් අපි යොදනවා පොඩි බලයක්. නිව්ටන් 50ක විතර පොඩි බලයක් යොදලා මෙතනින් හදා ගන්නවා මම නිව්ටන් 1000ක විතර බලය. හරි? මෙයා ලොකු දුරක් ගමන් කරනකොට මෙයා පොඩි දුරක් ගමන් කරේ. හැබැයි ලොකු බලයක්. මේකට මම කියව උදාහරණය මතකද? මොකක්ද උදාහරණය? ඔයාලා ගෙදරට ගෙනවා හාල් කිලෝ 50ක්. හාල් කිලෝ 50ක් ගේනවා. හාල් කිලෝ 50 උස්සගෙන ගෙදරට යන්න බෑ. අපි දුම් පඩි වෙලක් තියනවා ලොකු. හාල් කිලෝ 50ම උස්සගෙන ගෙදරට යන්න බෑ. අපිට මොකද්ද කරන්න පුළුවන්? දැන් හාල් කිලෝ 50ම උස්සගෙන ගෙදරට ගියා නම් එකපාරයි යන්න ඕන. හැබැයි එහෙම යන්න බෑ. අපි මොකද කරන්නේ? කිලෝ 10 මලු හදාගෙන පස් පාරක් යනවා. පස් පාරක් ගියාට මොකද අපිට කිලෝ 50 උස්සන්න බෑනේ. නැත්තම් ගෙදරට ඇවිල්ලා වැලි ලෝඩ් එකක් බානවා. ඔය වැලි ලෝඩ් එකම මිනිස්සුන්ගේ ජීවිතේටවත් උස්සන්න බෑ. ඉතින් මොකද කරන්නේ? පොඩි පොඩි බලු වලට ටික අදිනවා. විශාල දුරක් ගමන් කරාට නේ අපි වැඩේ කරගන්න. හොඳයි. ඒතර මේ වගේ දෙයක් තමයි අපි කතා කරේ. හොඳයි අපි ගාලා ගණන් ටිකත් හදමුදම. ඊට පස්සේ අපි කතා කරා කප්පි ගැන. කප්පිය. පුතේ කප්පියකින් සෑම වෙලාවකම කරන්නේ බලය යොදන දිශාව වෙනස් කරන එක. අපි අපහසුයෙන් වැඩක් කරනකොට අපි බලය යොදන දිශාව වෙනස් කරලා අපේ වැඩේ පහසු කරගන්න. පැහැදිලිද? ඒකට තියෙන හොඳම උදාහරණය තමයි ලිද. හරි? හොඳ උදාහරණයක් තමයි ලිද. දැන් නම් ඉතින් මෝටර තියෙන ඉඳ ගෙවල් වල ප්‍රශ්නයක් නැහැ. හරි? පුතේ ලිඳට නැමිලා වතුර අදින්න අමාරුයි. හොඳ රිදෙනවා. අපි මොකද කරන්නේ? අපි මෙතනින් හයි කරගන්නවා කප්පිය. හරි? මේ කප්පිය තුලින් ලණුව යවලා බලන්න. උඩින් දෙයක් අදින එක අපිට ලේසි. ඇයි ඒ? අපිට මේ උඩින් දෙයක් අදිනකොට පුතේ ලොකු ගැම්මකින් අදින්න පුළුවන්. මේ පොත්තට අදින්න පුළුවන්. හැබැයි පහළට නැමිලා ඒක කරන්න අමාරුයි. මුළු බරම යන්නේ කොන්දට. පැහැදිලිද? ඒත් අපි කප්පි පද්ධතියකින් කප්පියකින් කරන්නේ බලය යොදන දිශාව වෙනස් කරන එක. පැහැදිලිද? එතකොට
මට මෙන්න මේකත් කියලා දෙන්න ඕන. හොඳයි. අපි හිතමු මෙන්න අපේ කප්පිට සම්බන්ධ කරලා දෙන්න ඕන. හොඳයි. දැන් පුතේ හොඳට බලාගන්න. හරි? දැන් ඔන්න බලාගන්න. මේ බාල්දිය අපි හිතමු නිව්ටන් 50ක ස්කන්ධයක් තියෙනවා. නිව්ටන් 50ක ස්කන්ධයක් තියෙනවා. එතකොට පුතේ මේ බාල්දියට නිව්ටන් 50ක ස්කන්ධයක් තියෙනවා නම් මෙතනින් අදින එක්කෙනා නිව්ටන් 50ක් හෝ ඊට වැඩි බලයක් යොදලා ඇද්දොත් විතරයි මේ කුඩට එන්නේ. පැහැදිලිද? මේක නිව්ටන් 50ක බරක් තියෙනවා. මෙයත් නිව්ටන් 50ක බරක් දුන්නොත් විතරයි උඩට එන්නේ. මේකේ කිසිම වාසියක් නැහැ. පැහැදිලිද? මෙයා 50යි නම් මෙයත් 50ෙන්ම අදින්න ඕන. එකම දේ දිශාව වෙනස් වෙන එක විතරයි. දැන් කලින් වතාවේ ඔහොම නැහැනේ. කලින් වතාවේ මතකද? අලවංගුව තියලා මෙතන නිව්ටන් 50ක් දුන්නාම අපි ගාන හැදුවා. මෙතනින් නිව්ටන් 500ක විතර බලයක් හැදුණා. ඇයි ඒ? මෙයා වැඩි දුරක් ගමන් කරන්න ඕනේ, මෙයා පොඩි දුරයි ගමන්. ඉතින් මෙතන නිව්ටන් 500ක් විතර හැදුණා. හැබැයි මෙයා නිව්ටන් 50ක් දීලා දිනවා නම් මෙයාත් නිව්ටන් 50ම තමයි. කිසිම වෙනසක් නැහැ. අනික මේක ලණුවකින් අදින්නේ. මෙයා සෙන්ටිමීටර් 10ක් උඩට ගියොත් මෙයාත් ලණුවත් සෙන්ටිමීටර් 10ක් උඩට අදින්න ඕනේ. සමානයි. ඒ කියන්නේ මෙයා යන ප්‍රවේගයට සමාන ප්‍රවේගයෙන් තමයි ලණුවත් අදින්නේ. ප්‍රවේග අනුපාතය සමානයි. යාන්ත්‍ර වාසිය එකයි. පැහැදිලිද? ඒ හින්දා මෙතන කිසිම මේ යොදන බලයේ අඩුවීමක් නැහැ. පැහැදිලිද? හැබැයි අර යොදන දිශාවේ වෙනස් වීම විතරයි අපිට මෙතනදී වැදගත් වෙන්නේ. right? මම ගියසතියේ මේකට නෝට් එක දුන්නාද ළමයි? ගියසතියේ අපි නෝට් එක ලියාගත්තද? මලිත් නෝට් එක ලියාගත්තද? සර් ඔය පින්තූරේ විතරයි යන්නේ ඊට පස්සේ අර ප්‍රශ්න දෙකක් දුන්නා. හරි. එහෙනම් මෙහෙම ලියාගන්න. මෙහෙම ලියාගන්න. ලියාගන්න මෙහෙම. කප්පියක් මගින් බලය යොදන දිශාව වෙනස් කරගත හැක. බලය යොදන දිශාව වෙනස් කරගත හැක. කප්පියක් මගින් බලය යොදන දිශාව වෙනස් කරගත හැක. මෙමගින් වඩා වැඩි පහසුවෙන් බලය යෙදිය හැක.
හරි හොඳයි අපි ක්‍රියාකාරකමක් කරමු හොඳයි බාල්දියක බර නිව්ටන් 20කි බාල්දියක බර නිව්ටන් 20කි බාල්දියක බර නිව්ටන් 20කි ඝර්ෂණයක් නොමැති කප්පියක් භාවිතා කර ඝර්ෂණයක් නොමැති කප්පියක් භාවිතා කර මෙම බාල්දිය ඉහළට අදින්නේ නම් යෙදිය යුතු බලයද නිව්ටන් 20කි නිව්ටන් 20කි නිව්ටන් 20කි හොඳයි හොඳයි ළමයි මට පොඩි දෙයක් කියන්න තියෙනවා ඔයාලට මේ ගාන හදලා මම කියලා දෙන්නම් හරි නිව්ටන් 20කි හොඳයි පුතේ කොහොමද යාන්ත්‍ර වාසිය අපි හෙව්වේ යාන්ත්‍ර වාසිය කොහොමද උදේ යාන්ත්‍ර වාසිය හෙව්වේ යාන්ත්‍ර වාසිය සමානයි භාරය බෙදීම ආයාසය භාරය තමයි ලොකු බර ආයාසය තමයි යොදන බලය මේ වෙලාවේ නිව්ටන් 20ක බරක් උසවන්න අපි යොදන්න ඕන ආයාසයත් නිව්ටන් 20යි එහෙනම් කප්පියක යාන්ත්‍ර වාසිය එකයි කියන්නේ පුතේ කිසිම වාසියක් නැහැ මේ යාන්ත්‍ර වාසිය එකයි කියලා කියන්නේ මෙයාගේ අපිට කිසිම පහසුවක් වෙන්නේ නැහැ බලයේ අඩුවීමක් වෙන්නේ නැහැ යාන්ත්‍ර වාසිය එකයි හොඳයි යාන්ත්‍ර වාසිය එකයි අපි බලමු මේකේ කාර්යක්ෂමතාව කොච්චරද කියලා හරි හොඳයි අපි හොයන්නේ එහෙනම් ඕකේ ප්‍රධාන කාර්ය අපි
ලබා දුන්න අපි හිතමු හරි දැන් යරි ලියා ගන්න බාල්දිය මීටර් 0.5 චලනය වූයේයි සිතමු පුතේ බාල්දිය ඔන්න බලා ගන්න මෙන්න මෙහෙම කප්පියක බාල්දිය මීටර් භාගයක් ගමන් කරන්න නම් බාල්දිය මීටර් භාගයක් උඩට යන්න නම් ලණුව කොච්චර දුරක් අදින්න ඕනද හරියට මීටර් භාගයක් අදින්න ඕන මොකද මේ ලණුව මීටර් භාගයක් අදිනකොට තමයි මේක මීටර් භාගයක් උඩට යන්නේ මොකද ලණුව ඇදෙන්නේ නැහැනේ හරි එහෙනම් ප්‍රධාන කාර්යය හොඳයි කවුද සඳමිනි ප්‍රධාන කාර්ය සමානයි මොකේද ප්‍රධාන කාර්ය සමානයි මොකේද පුතේ ආයාසයට ආයාස විස්ථාපනය. ආයාසය ගුණ කිරීම ආයාසයේ විස්ථාපනය පුතේ මේක උස්සන්න අපි නිව්ටන් 20ක් බලයක් යෙදුවා ආයාසයේ විස්ථාපනය මීටර් 0.5යි නැත්නම් මීටර් භාගය 20 දෙකෙන් බෙදුවාම මට එනවා ජූල් 10යි එන ප්‍රතිදාන කාර්යය ප්‍රතිදාන කාර්යය වෙන්නේ පුතේ භාරය ගුණ කිරීම භාරයේ විස්ථාපනය භාරයක් පුතේ නිව්ටන් 20යි භාරය ගමන් කරෙත් මීටර් භාගයයි එහෙනම් ඒකත් ජූල් 10යි අපි මේකේ තව ගණන් ටිකක් පාඩම මතක් වෙන්න පන්ති අවසානයේ හදමු හරි දැන් මේක හදා ගන්නකො ප්‍රධාන කාර්යය ජූල් 10යි ප්‍රතිදාන කාර්යය ජූල් 10යි හොඳයි හොඳයි අපි දැන් හොයමු ප්‍රවේග අනුපාතය ප්‍රවේග අනුපාතය සමාන නොවුතේ ආයාසයේ විස්ථාපනය විදීම භාරයේ විස්ථාපනය ආයාසයේ විස්ථාපනය මීටර් 0.5යි භාරයේ විස්ථාපනයත් මීටර් 0.5යි එහෙනම් පුතේ කප්පියක ප්‍රවේග අනුපාතයත් එකයි කප්පියක ප්‍රවේග අනුපාතයත් එකයි කප්පියක ප්‍රවේග අනුපාතයත් එකයි හදාගත්තද ළමයි මොනීෂා හොඳයි අවසානයේ කමුතේ කාර්යක්ෂමතාව
කාර්යක්ෂමතාව සමාන වෙනවා. මොකද උනේ? යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය ගුණ කිරීම 100. පොතේ යාන්ත්‍ර වාසිය අපිට ආවේ 1යි. ප්‍රවේග අනුපාතය ආවෙත් 1යි. ගුණ කරා 100%න්. එහෙනම් මේ කප්පි එක කාර්යක්ෂමතාව පොතේ 100%යි. අපි යොදන බලය සම්පූර්ණයෙන්ම වැය වෙන්නේ. අපි කරන කාර්ය සම්පූර්ණයෙන්ම වැය වුණේ බාල්දිය උස්සන්න විතරයි. හරි? කාටද මේ සමීකරණ චුට්ට දැන් අමාරුයි වගේ නම් ගණන් ගන්න එපා. මම පාඩම ඉවර වෙලා අන්න නැත්නම් ඊළඟ පාඩමේදී ආපහු චුට්ටක් මේක මතක් කරගෙනම ගණන් ටිකකට යන්න. මේක මම හැදුවේ නෝට් එක කම්ප්ලීට් වෙන්න ඕන නිසා. හරි? ඉතින් අපි ඊළඟ කරන කොටසේදී අපි ඊළඟට කරන්නේ චක්‍රය හා අක්ෂ දන්න. එතකොට මම තව ටිකක් ගණන් ටිකක් කියලා දෙන්නම්. හරි? හොඳයි. හොඳයි. ඔන්න දැන් තමයි වැඩි. මේක හදාගත්තද හැමෝම? හැමෝම හදාගත්තද ළමයි? සර් පොඩ්ඩ ඉන්න. හරි. හරිද? හොඳයි. අපි හිතමු කවුද? මොනිෂා. මොනිෂා ඔව් සර්. මොනිෂා අපි හිතමු අම්මා කියනවා මෙහෙමයි පුතේ මාර වැඩේ ගෙදර තිබ්බ කහ ගෑස් එක ඉවරයි. ගෙදර තිබ්බ කහ ගෑස් එක ඉවරයි. හරි? කඩේට ගිහිල්ලා ගෑස් එකක් අරගෙන ගිහලා අම්මා කියනවා. මොනිෂාට පුළුවන් ද ඔක උස්සන්න තනියම? පුළුවන්ද ගෑස් එක උස්සන්න? බෑ. බෑ. ගෑස් එක උස්සන්න බෑ. හරි? අම්මා කියනවා කඩේට ගිහිල්ලා දුවලා ගිහිල්ලා දුවේ අරන් එන්න කියලා කහ ගෑස් එකක්. හරි? ඔන්න කොහොම හරි කඩේට ගෑස් එක අරන් ගියා. දැන් ඔන්න කඩේ ගාවදී. හරි? මිනිස්සු දැන් බලන් ඉන්න වට වෙලා නේ 9 වසර ගෑල්ල එක ගිහලා ගෑස් එකක් ගන්න. දැන් උස්සනවා. නේ? උස්ස ගන්න බෑ. මේ උස්සනවා බලනවා මුකුත් කරගන්න බෑ. හරි? ඔන්න මොනිෂාව ගෑස් එක උස්සන්න try කර ඉන්නකොට අපි දමු අඳුරන අක්කා කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් එනවා. නෑ නංගි ඔයා එක පැත්තකින් උස්සන්න මං අනිත් පැත්තෙන් උස්සන්නම් කියලා දෙන්න දෙපැත්තෙන් උස්සගෙන ගෑස් එක අරන් එනවා. මෙහෙම ගේන්න පුළුවන්ද බැරිද? දැන් ගෑස් එක උස්සගත්තා. හරි. අපි හිතමු මොනිෂාවම තටම උස්සන්න ඉන්නකොට තරුෂි යනවා පාරේ. තරුෂි යනවා උඩ බිම් බල පාරේ. යනකොට පේනවා අනේ පව් අහිංසක මොනිෂා ගෑස් එකක් උස්සන්න තටමනවා. අපි දෙන්න උස්සයි යන් කියලා දෙන්න උස්සගෙන යනවා ගෑස් එක. මෙහෙම ගෙනියන්න පුළුවන්ද බැරිද? ගෙනියන්න පුළුවන්ද බැරිද පුතේ? පුළුවන් අමාරුයි. අමාරු නෑ. තනියෙන් උස්සන් එන්න අමාරුයි. හැබැයි දෙන්නෙකුට උස්සන් එන්න පහසුයි. දෙන්න දෙපැත්තෙන් උස්සනකොට මේක උස්සන්න පුළුවන්. මොකද්ද මේකේ කතාව?
පුතේ අපි තු ගෑස් සිලින්ඩරේ ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 12ක් තිබ්බා කියලා. කිලෝග්‍රෑම් 12ක් තිබ්බනම් තනියෙන් උස්සනවා නම් අපි කිලෝග්‍රෑම් 12ට අවශ්‍ය බලය යොදන්න ඕනේ. ආසන්න වශයෙන් නිව්ටන් 120ක් යොදන්න ඕනේ. හැබැයි දෙන්නෙක් එකතු වුණාම මෙයාට භාගයයි මෙයාට භාගයයි. ගෑස් සිලින්ඩරේ වල නිව්ටන් 120යි නම් දැන් මෙයාට එන්නේ නිව්ටන් 60යි මෙයාට එන්නේ නිව්ටන් 60යි. දෙන්නේ කොස්සනකොට තියෙන වාසිය එකයි. නිව්ටන් 120 බර ගෑස් සිලින්ඩරේ දෙන්නේ කුස්සනකොට එක්කෙනෙකුට නිව්ටන් 60යි අනිත් එක්කෙනාට නිව්ටන් 60යි. 60යි 120යි. පැහැදිලිද? එහෙනම් මෙතනදී අපිට දෙන්න එකතු වුණාම මොකද උනේ? වැඩේ පහසු වුණා. අපි එක්කෙනෙකුට එන අනවශ්‍ය බලය මෙතනදී අඩු වුණා. මේක තමයි මෙතනදී කතාව. හරි. දැන් අපි මෙන්න මේක ඔළුවේ තියාගෙන මොකද්ද? මොනීෂයි කවුරුත් එක්ක තරුෂි කඩේ කියපට ඔළුවේ තියාගෙන මෙන්න මේ ගාන දිහා බලමු. දැන් මේ ඇන්දේ මොකද්ද මම? තනි කප්පිය. මේ ඇන්දේ මම තනි කප්පිය. තනි කප්පියෙන් දෙයක් උස්සනකොට උදාහරණයක් විදිහට ගෑස් සිලින්ඩරයක් උස්සනකොට නිව්ටන් 120යි නම් මෙහෙනුත් නිව්ටන් 120ක්ම යොදන්න ඕන. පැහැදිලිද? පුතේ ඔය බර උස්සන දොබකරවල එහෙම එයාලා විශාල බරක් උස්සනවා. එතකොට එන්ජින් එකට විශාල බලයක් දෙන්න ඕන. හරි? එතකොට දොබකරවලක් තියෙන්නේ මේ වගේ කප්පියක්. එතකොට දොබකරවලට විශාල බලයක් උස්සන්න එයාලා මෙන්න මේ වගේ වැඩක් කරනවා. එයාලා තනි කප්පියක් වෙනුවට කප්පි පද්ධතියක් යොදා ගන්නවා මෙන්න මෙහෙම. තේරෙනවනේ? හොඳයි. මෙන්න පළවෙනි කප්පිය. දැන් හොඳට බලන්න ගෑස් සිලින්ඩරේ කතාවත් එක්ක. හරි පේනවනේ රූපසට අතර ලයිට් එකක් පේනවනේ. ඒක පාටේ නේද? මෙන්න අපේ පළවෙනි කප්පිය. මේ කප්පිය පුතේ අපි මෙන්න මේ බිත්තියට සම්බන්ධ කරලාමයි තියෙන්නේ. පළවෙනි කප්පිය. ඊට පස්සේ මේක උඩින් යවන දැන් හිතන්නකෝ මෙන්න ලණුව හරි මේක උඩින් යවන ලණුව අපි යවනවා තවත් කප්පියක් තුලින් මෙන්න දෙවෙනි කප්පිය මේ කප්පිය තුලින් යවලා මේක කෙලින්ම සම්බන්ධ කරනවා වහලෙන් මෙතනින් අදිනවා මෙන්න මේක අපි හඳුන්වනවා කප්පි පද්ධතියක් කියලා. කප්පි එකකට වඩා වැඩිනේ. අපි මේක හඳුන්වනවා කප්පි පද්ධතියක් කියලා. දැන් ඔයාලා මෙන්න මේක දිහා බලන්න. මොනීෂාගේ කතාවම අපහු බලමු. හරි. මෙහෙම නේද උනේ? ඔන්න ලණුවක් තියෙනවා මෙතන කප්පියක් තියෙනවා. හරි මෙතනින් මං එල්ලනවා ගෑස් එක නිව්ටන් 120යි හරි දැන් මට කියන්න මම තනි ලණුවකින් ගෑස් සිලින්ඩරය එල්ලුවා නම් තනි ලණුවකින් ගෑස් සිලින්ඩරය එල්ලුවා නම් අපි හිතමු මෙතන තියෙන නිව්ටන් තරාදියක් මෙතන තියෙන නිව්ටන් තරාදියක් ඊට පස්සේ මම ගෑස් එක එල්ලනවා මෙතන පෙන්නන පාඨාංගේ පුතේ
නිව්ටන් 120යි. හරි? හැබැයි ඒ ගෑස් එකම මම ලණු දෙකකින් එල්ලුවා නම් එක් නිව්ටන් තරාදියේ පෙන්වන්නේ පොතේ නිව්ටන් 60. නිව්ටන් 60. හරිනේ? 120 උස්සන්න නම් 60ක් මෙයාට යනවා 60ක් මෙයාට යනවා. එතකොට පුතේ මම මෙතනින් ලණුව කඩලා මම මෙතන අතින් අල්ලන් හිටියොත් මගේ අඩු බලයක් නේද දෙන්න ඕන. ඉතින් පුතේ මම මෙතන කොක්කක් දාලා යම් කිසි බාරයක් එල්ලලා ඒ ලණුව තව කප්පියක් තුලින් යවලා මෙතනින් අදිනවා. දැන් මොකද මේ කියන්නේ? දැන් මට මෙතනින් අදින්න අමාරුයි උඩට. ඉතින් තව කප්පියක් දාලා මෙතනින් අදිනවා. දැන් බලන්න මෙයා නිව්ටන් 120යි නම් 120න් භාගයක් ගියා මෙයාට නිව්ටන් 60යි. ඒ 60 උස්සන් ඉන්නේ කවුද? බිත්තිය. ඉතිරි නිව්ටන් 60 මෙන්න අපිට එනවා. එහෙනම් පුතේ මේ වෙලාවේ මේ නිව්ටන් 120 බලය උස්සන්න අපි මෙතනින් යොදන්න ඕන නිව්ටන් 60. අන්න එක කප්පියක් වෙනුවට කප්පි දෙකක් පාවිච්චි කරාම පුතේ අර යොදන්න ඕන බලය හරි අඩකින් අඩු වුණා. ඒක තේරිච්ච කට්ටියත් උස්සන්න බලන්න. ඒක තේරිච්ච කට්ටියත් උස්සන්න බලන්න. මොනිෂා තේරුණාද? සතමිනි තේරුණා. මලිත් හොඳයි. very good. පැහැදිලි නේ පුතේ? එතකොට මම මේක එතකොට පුතේ හරි මම ගෑස් සිලින්ඩරේ තනි කප්පියකින් එස්සුවා නම් නිව්ටන් 120ට යොදන්න ඕන බලයක් නිව්ටන් 120ම තමයි. මොකද තනි ලණුවයි තියෙන්නේ. දැන් මෙතන බලන්න ලණු දෙකක් තියෙනවා. එක ලණුවක් බිත්තියට සම්බන්ධ කරලා අනිත් ලණුව අපේ අතට සම්බන්ධ වෙනවා. නිව්ටන් 120යි නම් මේක සමානව දෙන්නට බෙදලා යන්න ඕන 60 60. එක 60ක් දැන් උස්සන් ඉන්නේ බිත්තියෙන්. එහෙනම් අනිත් 60 අදින්නේ අපි. එතකොට මේ වගේ කප්පි පද්ධතියක පුතේ බලන්න සචල කප්පි තියෙනවා. අචල කප්පිත් තියෙනවා. බලන්න මේ ලණුවෙන් අදිනකොට මේක කැරකි මේ කප්පියම තමයි උඩට එන්නේ. කප්පියම තමයි උඩට එන්නේ. හරි. එතකොට මේ වගේ කප්පි පද්ධතියක් පාවිච්චි කරලා පුතේ අපිට පුළුවන් ඕන නම් යොදන්න ඕන බලය අඩු කරගන්න. හරි? අපිට පුළුවන් යොදන්න ඕන බලය අඩු කරගන්න. හොඳයි. ලියා ගන්න කප්පි පද්ධති. කප්පි පද්ධති. කප්පි පද්ධති. මේක හඳුනනවා සචල කප්පිය. සචල කප්පිය. මේක හඳුන්වනවා අචල කප්පිය. දවසක් මම මේක පන්තියේ කිව්වම ඇයි සර් මේ කප්පිය අයිති සචලටද මේ කප්පිය අයිති අචලටද කියලා. මේක අයිතිකාරයගෙනම නෙමෙයි මේ. අචල කප්පිය කියන්නේ හෙල වෙන්නේ නැහැ. බලන්න මේක බිත්තියට සම්බන්ධ කරලා තියෙන්නේ. අචලයි. හෙල වෙන්නේ නැහැ. නේ? සචල. සචල කියන්නේ මොකද්ද? මේ කප්පිය උඩට යනවා. කප්පිය වෙනස් වෙනවා. සචල කප්පිය. හරි? හොඳයි. ලියාගන්න. තනි කප්පියක් වෙනුවට පන්තියේ නැද්ද සර් කියලා ළමයෙක් දාලා මැසේජ් එක. පන්තියේ තියෙනවා.
තනි කප්පියක් වෙනුවට කප්පි පද්ධතියක් යොදා ගැනීම මගින් කප්පි පද්ධතියක් යොදා ගැනීම මගින් යෙදිය යුතු බලය අඩු කරගත හැක. අඩු කරගත හැක. අඩු කරගත හැක. මෙහිදී තරුවදලයක් මෙහිදී ආයාසය යොදන ලනුව යම් කිසි දුරක් චලනය වන විට ඊට වඩා අඩු දුරක් භාරය ගමන් කරයි. හොඳයි. පුතේ ලස්සනට රූපසන ඇඳ ගන්න බලන්න. ඊට වඩා අඩු දුරක් භාරය ගමන් කරයි. චුට්ටක් ඉන්න. හොඳයි. ඇඳ ගන්න බලන්න රූපසන. ඇඳගත්තද ළමයි?
දැනගත්තද ළමයි? ඔව් සර්. right. හොඳයි. හොඳයි. අපි ලියාගමු එහෙනම්. කප්පි පද්ධති සඳහා උදාහරණ. කප්පි පද්ධති සඳහා උදාහරණ. එහෙනම් පුතේ මතක තියාගන්න ඕන දේ තමයි කප්පි ගාන වැඩි වෙනකොට හරි කප්පි ගාන වැඩි වෙනකොට අඩු බලයක් යොදලා කප්පි ගාන වැඩි වෙනකොට අඩු බලයක් යොදලා වැඩි භාරයක් උස්සන්න පුළුවන්. හරි. ඔන්න මම එක කප්පියක් ඇදලා පෙන්නන අපි දැන් ඇලුම් විදිහම එකක්. හරි. ඔයගොල්ලෝ පේනවනේ. හොඳයි. 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 මෙන්න කප්පි දෙකක් තියෙන පද්ධතියක්. අපි දැන් යන්නත් මේ වගේ එකක්. ඔන්න මේක දැනගන්න. මෙතනින් තමයි කප්පිය සම්බන්ධ කරලා තියෙන්නේ. මෙන්න එන්න ලණුව. මේක මෙහෙම ගිහිල්ලා මෙතන තියෙන තවත් කප්පියක්. ඔය කප්පිය වටේට ගිහිල්ලා මෙතන සම්බන්ධ කරලා මෙතනින් අපිට පුළුවන් භාරය සම්බන්ධ කරන්න. අන්න කප්පි දෙකක් තියෙන පද්ධතියක්. අපි බලමු කප්පි තුනක් තියෙන එක. මෙන්න පළවෙනි කප්පිය. මෙන්න දෙවෙනි කප්පිය. හොඳයි. ඉനി ඊළඟ කප්පිය. බලන්න මෙන්න ලණු යන විදිය. මෙහෙම වෙන ලණුව මේ කප්පිය වටේට ගිහිල්ලා මේ කප්පිය වටේන් ඇවිල්ලා මේකට සම්බන්ධ වෙනවා. දැන් බලන්න මේක අදිනකොට කප්පි දැන් තුනයි. එහෙනම් නිව්ටන් 300ක් ස්කන්ධයක් නම් අපි 100 යොදන්න ඕනේ නේ. මෙතන උදාහරණයකට නිව්ටන් 300ක් එකක් උස්සන්න මෙතන නිව්ටන් 150ක් ගන්න ඕනේ. මෙතන නිව්ටන් 300ක එකක් ගන්න මෙතන නිව්ටන් 100යි. පේනනේ? කප්පි ගාන වැඩි වෙනකොට යෙදිය යුතු බලය අපිට අඩු කරගන්න පුළුවන්. කප්පි තුනක පද්ධතියක්. අපි කප්පි හතරක පද්ධතියක් අදිමුද? හොඳයි. මෙන්න කප්පි හතරක පද්ධතිය.
මෙන්න කප්පි හතරක පද්ධතිය. පුතේ කප්පි හතරක පද්ධතියේ මෙතනින් පටන් ගන්න තන්තුව මේක වටේ ගිහිල්ලා මේක වටේ ගිහිල්ලා මේක වටේ ගිහිල්ලා මෙතනින් මෙහෙට යනවා. ඉතින් ළමයින්ට ජොයින් වෙන්න බැලු මොකද එන්නේ කියලා බලන්නම් මම. හරි. ඇඳගෙන ඉවරද පුතේ? සර් පොඩ්ඩක් ඉන්න. හරිද ළමයි? මොනිෂා ඇඳගෙන ඉවරද?
හරි සර්. අනිත් කටි වලද? සඳමිනි කවිතා මොනිෂා තරුෂි විහාන්සා ඉවරයි සර්. ඉවරයි හොඳයි මම පොඩි කතාවක් කියනවා කියලා ඊළඟ කොටසට යන්න හොඳයි හොඳයි දැන් අලුත් මාතෘකාව චක්‍රය හා අක්ෂය දණ්ඩ චක්‍රය හා අක්ෂය දණ්ඩ චක්‍රය හා අක්ෂය දණ්ඩ චක්‍රය හා අක්ෂය දණ්ඩ හොඳයි තමයි අහගන්න ඔයාලගේ වයස කීයද මලි වයස කීයද 14. 14යි මාසද මාස 14යිද නෑ. ඈ අවුරුදු. අවුරුදු 17යි ඔයාලා දන්නවද මිනිස්සු කොච්චර වයසයිද කියලා අපි වඳුරගෙන් පරිණාමය වෙලා මේ මිනිසා කියන හරි ෂෝක් හරි මිනිසා කියන හරි ෂෝක් උපකරණේ මැෂින් එක හැදෙන්න ගිහින් තියෙනවා අවුරුදු මට හරියට මතක නෑ මිලියන 2.6 අවුරුදු මිලියන හරි අවුරුදු මිලියන 2.6 සෙල්ලමක් නෙවෙයි right ඒ කියන්නේ ආසන්න වශයෙන් අවුරුදු ලක්ෂ 26ක් අවුරුදු ලක්ෂ 26ක් ලක්ෂ 26 මිලියන 1 මිලියන් කියන්නේ 10ක් නේ ඒතකොට අවුරුදු මිලියන 26ක් 60යි 600යි 6000යි 60000යි ලක්ෂ අවුරුදු ලක්ෂ 26ක් ගිහිලා තියෙනවා වඳුරගෙන් මිනිසා පරිණාමය වෙලා මේ තැනට එන්න අවුරුදු ලක්ෂ 26ක් හරි එසේ මෙසේ කාලයක් නෙමෙයි අපි දන්නේ නිකන් අවුරුදු නිකන් අපි මේකේ 2001 කියලා කියන්නේ 2000 ඉස්සර අපි නිකන් අවුරුදු 2000ක් විතර පිටිපස්සට තමයි අපි දන්නේ ලක්ෂ 26ක් එක්ක 2000ක් කියන්නේ ගණන් ගන්නවත් බැරි පොඩි ඉලක්කමක් හරි එතකොට මෙන්න මේ කාලය තුල මිනිසා එනකොට මේ දැන් අපිට ඇවිල්ලා තියෙන මේ කොරෝනා වෛරස් එක වගේ මේ වගේම වෛරස් වලට ලෙඩ රෝග වලට ගම් වතුරට නියගෙට මේ හැම දෙයකම මූණ දීලා පැහැදිලිද අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණය නියගෙට ඔරොත්තු දීමේ හැකියාව වැස්සට ඔරොත්තු දීමේ හැකියාව මේ හැම දෙයක්ම වර්ධනය වෙවි තමයි අපි අද ඉන්න මේ මිනිසා හැදිලා තියෙන්නේ පැහැදිලිද එතකොට කොරෝනා වෛරස් එක කියන්නේ මේ ස්වභාව ධර්මයේ විසින් අපිට ආපු එක කොහොමද කියන්නේ බාධකයක් හරිද එතකොට මේකටත් සාර්ථකව වුණ දීලා අපේ ඇඟ ඔකට හැඩගැහි තව අවුරුදු විශාල ප්‍රමාණයක් ගියම් 2000ක් විතර ගියාම අවුරුදු 2000ක් විතර ගියාම අපේ ශරීරයේ කොරෝනා වෛරස් එක නිකන් හෙම්බිරිස්සාවක් ගන්න හැදේ. නමුත් දැනට අපිට ඒක වරොත්තු දෙන්නේ නැහැ. ඒක තමයි වෙලා තිබුණේ. මේ අවුරුදු දෙකක් හරි තුනක් හරි මේ කොරෝනා වෛරස් එක තිබිලා මේක අපේ රටෙන් තොරන් වුණාට පස්සේ තව අවුරුදු 2000ක් 5000ක් යනකොට මිනිසුන්ට කොරෝනා වෛරස් එක කියන්නේ නිකන් වෛරස් එකක් ගන්නට අපේ ඇඟ හැදේ. ඊට වඩා වැඩි කාලයක් යන්නත් ඉඩ තියෙනවා. හැබැයි
ඒකට විශාල කාලයක් යනවා. හැබැයි පුතේ අපි මේ ආපු කාලය තුල ඔය වගේ ලෙඩ රෝගද වෛරස් අවුරුදු ගණන් තිබ්බ වෛරස් වලට මුහුණ දීලා තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට වෛරස් වලට මුහුණ දීමේ විශේෂී හැකියාවක් මෙන්න මේ අපේ ශරීරය තුල තියෙනවා. එතකොට මේ කොරෝනා වෛරස් එකේ මේ තියෙන පළවෙනි ක්‍රමය තමයි අම්මලාට තාත්තලාට එතකොට කාට හරි වැක්සින් එක ගහනවා නම් පළවෙනි තමයි අනිවාර්ය වැක්සින් එක ගන්න. දෙක අපේ ශරීරය තුල තියෙන ප්‍රතිශක්තිකරණයක් තියෙනවානේ. ඒක පවත්වාගෙන යන්න අවශ්‍ය ආහාර ගන්න ඕනේ. ඒක තමයි දෙවෙනි වැදගත්ම දේ. මොකද අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණය. මේ ප්‍රතිශක්තිකරණයෙන් තමයි කොරෝනා හරි මොනවා හරි වෛරස් එකක් තහම විනාශ කරන්නේ. එතකොට මේ ප්‍රතිශක්තිකරණය පවත්වාගෙන යන්න තියෙන ආහාර ටික ගන්න. හරි සරලයි. ඉඟුරු, සුදුලූණු නේ. එතකොට ඔය වගේ අපේ දේශීය ආයුර්වේදේ හරි මොනවා හරි කවන්න තියෙන අපේගේ ප්‍රතිශක්තිකරණය වැඩි වෙන දෙයක් තියෙනවා. මං කියන්නේ මේ සල්ලි දීලා ලොකු ගණන් දීලා බෙහෙත් පෙති ගන්නවා කියන එක. මොනවා හරි බෙහෙත් හරි මොනවා හරි ගත්තත් කමක් නැහැ. මං කියන්නේ ස්වභාවිකව ගන්න පුළුවන් ඉඟුරු ටිකක් ගෙදරින් උපා ගන්න. නේ සුදුලූණු. නේ. ඔයාලා දැන් අර ඉන්දියාවේ මං ඉන්දියාව කියලා දැක්කා. එයාලා ඒකට සුදුලූණු දාලා මේ ඉඟුරු දාලා. හරි අපි බොනවා. නමුත් එයාලගේ විශේෂත්වය තමයි ෆ්‍රෙෂ් මිල්ක් හදලා ඉඟුරු දානවා මහ විශාල ප්‍රමාණයක්. තේරහන මේ ඉන්නේ තනිකර ඉඟුරු බොනවා. උතුම සැරයි. හැබැයි ඒක බිව්වහම උතේ මේ නහයේ ඉඳන් තියෙන සෙම ටික නිකන් ඔක්කොම එක පාරට කැල්ලලා ගියා. හරි. එහෙනම් දෙවෙනි වැදගත් දේ තමයි ශරීරයේ ප්‍රතිශක්තිකරණය පවත්වාගෙන යන්න පුළුවන් ආහාර. අනිත් එක තමයි පුතේ දුම්වල් වෙනවා කියලා උදේට දවල්ට රැයට හැමදාම දුම්වල් යන්න එපා. ඒක ටිකක් අහිතකරයි. දවසක් කර දවසක් දවස් දෙකක් කර දවසක් වගේ දුම්වල් වලට හැමදාම දුම්වල් යන්න එපා. ඇයි? කුමාරය කියලා කියන්නේ පුතේ මොකද්ද? පෙනහළු අන්න හරි. පෙනහළු වලට හොඳ නැහැ. ඇයි? නටන උණුතුරක් වලින් අත තියාගෙන ඉන්න මොකද වෙන්නේ? අතට රස්නෙන් දැනෙනවා වැඩි. අපේ පෙනහළු කියන්නේ ශරීරයේ තියෙන අතිශයින් සියුම් ඉන්ද්‍රිය. අතිශයින් සංවේදී. හරි. ඒතර මේකට අර අධික උණුසුම් වාතය නිතරම පෙනහළු වලට ගියාම පෙනහළු ඩැමේජ් වෙන්න පුළුවන්. අසනීප වෙන්නේ කොරෝනා නිසා නෙවෙයි දුම්ගල්වල. එහෙනම් ඒක බොහොම පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. දවස් දෙකක් කර දවසක් වගේ දුම්ගල්ලන් හැබැයි ප්‍රතිශක්තිකරණය වැඩි වෙන ආහාර ටිකක් කන්න. සුන නිවැරදි සෞඛ්‍ය පුරුදු. හැමදාම නිවුස් වලටයි ටීවී එකේ කියන නේද මම ඒක ගැන කියන්නේ නැහැ. හතර ඊළඟ වැදගත් දේ. හරි සෞඛ්‍ය පුරුදු නිවැරදි සෞඛ්‍ය පුරුදු මාස් දානවා අත හොදනවා මේ බත් කාලා අත හොදනවා බත් කන්න කලින් අත හොදනවා නේ නහය අල්ලන්න ඔය වගේ ටික හැමදාම පුරුදු වෙන්න කියනවා මම කියන්නේ නැද්ද? හතර ලෙඩ නොවීම. මොකක්ද ඒ කියන්නේ? දැන් ඉස්සර නම් අපිට හවස් අයිස්ක්‍රීම් එකක් කන්න හිතුවොත් කනවා. මේ දැන් මේ වීඩියෝ දැක්කොත් එහෙම හොරෙන් හරි බොනවා. නේ? සීතල කෑම රැයට කනවා. හිතුනොත් රැයට නානවා. පුතේ අපි අසනීප වුණාම තමයි පිට වෛරස් එක්ක උනත් අපේ ඇඟට ඇතුල් වෙලා ඇටැක් කරන්න ලේසි. මොකද අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේ වෙලාවේ වැඩ කරමින් ඉන්නේ හැදිලා තියෙන ලෙඩේ හොඳ කරන්න. ඒ වෙලාවට අර වගේ වෛරස් එකට ඇතුල් වෙන්න පහසුයි. ඒ නිසා පුතේ මේ කාලේ ලෙඩ නොවී ඉන්න. කොහොමද ලෙඩ නොවී ඉන්නේ? හවසට 12න් පස්සේ සීතල කෑම කන්න. හවස් වෙලා නාන්නේ. හරි? එතකොට ගොඩාක් වහිනවා නම් සීතල වතුර අරම මෙයා බොන්න ටිකක් උණු වතුර ටිකක් බීලා හවසට උණු වතුර ටිකක් බීලා ලෙඩ නොවෙන්න තියෙන හැකියාව පුළුවන් තරම් අවම කරගන්න. ගියක් සුද්ධ කරනවා නම් එහෙම මේ අතු ගානවා නම් එහෙම පොඩි මාස් දැන් ගෙදර තියෙන මාස් එකක් දාගෙන අතු ගන්න. දූවිලා උස්සන්නේ. වහිනකොට තෙමෙන්න එපා. හරි? වැස්ස එළියට යනවා නම් නිකන් ටී-ෂර්ට් එකයි එහෙම යන්න නැතුව පොඩ්ඩක් ඇඟ හොඳට වැහෙන්න ඇඳගෙන යන්න. මොකද සීතල කියන එක ඇඟට වැදුනහම හරි ඉක්මනට අසනීප. අසනීප නොවී ඉන්න එකේ හේතු දෙකක් තියෙනවා. අසනීප වුණාම වෛරස් එක්ක අපේ ඇඟට ඇටැක් කරන්න ලේසි. දෙක අසනීප වුණොත් බෙහෙත් ගන්න.
බෙහෙත් ගන්න යන්න කොහෙද? එක්ක ගමේ ඉන්න දොස්තර ගාවට හොස්පිටල්. පුතේ හොස්පිටල් වල මේ දවස්වල හැම තැනම කොරෝනා වෙක්. හරි? හැම තැනම ඉන්න. හරිම අමාරුයි. හරිම පුදුම පරිස්සම් වෙන්න. තමයි අපි මාසික හරියට පැලඳුවා. හරි හොස්පිටල් එකට යනවා නම් මන්ට කියන්නේ එකම දේ අනිවාර්යෙන් මාස් දෙකක් දාලා ෆේස් ෂීල්ඩ් එකක් දාන්න. මොකද අපි මාස් එක දැම්මට පුතේ මේ පොඩි පොඩි සිදුරු වලින් වාතය ඇතුල් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. හරි? අනිත් එක අපි මාස්ක් එකක් දැම්මහම ඕක මාසයක් විතර දානවනේ. හරි? එතකොට ඒක තුළ ගෑවෙන වෛරස් එක තියෙනවා. අපි ওই මාස්ක් එක ගලවලා ගෙදර ගල්ලා මේ සුටින් තියලා තියෙනවා. ඊළඟ දවසෙත් ඕක දාගෙන යනවා. නේ? මාස්ක් එක ගෙනාවා ගලවලා මේ සුටින් තිබ්බා. හෙටත් දාගෙන යනවා. හිතන්න අර වෛරස් එක මාස්ක් එක ගෑවිලා තිබ්බා කියන්නේ. මේ සුට තිබ්බා. හෙටත් දාගෙන ගියා. ඇවිල්ලා ගෙන් වගේ තිබ්බා. අම්මා මොනවාරි පේර ගෙඩියක් හරි කඩගෙන මේ සුටින් තියෙනවා. තියෙන්නේ කලින් මාස් එක තිබ්බද? ඉතින් අර ටික ඇඟට යන්න පුළුවන් ඒ හින්දා හොස්පිටල් යනවා නම් මාස් දෙකක් දාලා ෆේස් ෂීල්ඩ් එකක් දාන්න පුළුවන් තරම් නොයා ඉන්න. වැදගත්ම දේ මේ කාලේ ලෙඩ නොවි ඉන්න. අසනීපයක් වෙන්න එනවනම් පොඩි හරි එම්බිරිස්සාවක් උණක් එන්න එනවනම් ටක් දාලා පස්පම් එකක් හොඳේ තම්බල මොකද. ඒ හින්දා මේ වෛරස් එක නවත්තන්න ඕන ශක්තිය අපේ ඇඟ ඇතුලේ තියෙනවා. හැබැයි අපි කන ආහාර අපි කාපු දේවල් නිසා මේ ප්‍රතිශක්තිකරණය අඩු වෙලා තියෙනවා. දුර්වල වෙලා තියෙනවා. මේ වෙලාවේ වැදගත් දේ තමයි ප්‍රතිශක්තිකරණය හොඳට පවත්වා. ඒ හින්දා අනිවාර්යයෙන් ප්‍රතිශක්තිකරණයට අවශ්‍ය ආහාර ටික වැඩිපුර ගන්න. වැක්සින් එක හම්බුනොත් අනිවාර්යෙන් ගහන්න. ඒක නම්බර් 1. නම්බර් 2 හොඳ ආහාර. 3 ආහාර පුරුදු. 4 ලෙඩ නොවි. පැහැදිලිනේ? හරි? හොඳයි. චක්‍රය හා අක්ෂ දණ්ඩ. හොඳයි. චක්‍රය හා අක්ෂ දණ්ඩ කියන්නේ පුතේ මෙන්න මේක. ඔයාලගේ ගෙදර තියෙන මතක් කරගන්න මෙන්න මේ උපකරණ මිටක් තියෙනවා. මොකද්ද මේ? මොකද්ද මේ? ඇන හැම ගලවන්න තියෙන්නේ. ස්ක්‍රූප්පුණිය. ස්ක්‍රූප්පුණියනේ පුතේ හොඳට බලන්න. මේකට මිටක් ගහලා තියෙනවා. ඇයි මේ මිටක් ගහලා තියෙන්නේ? දැන් අපිට ස්ක්‍රූප්පු ඇණයක් හරිම අමාරුයි මෙහෙම ඇඟිල්ලෙන් ගලවන්න. නේ? නැත්තම් වාහනයක රෝදයක තියෙන ඇණයක් අපිට ඇඟිල්ලෙන් ගලවන්න අමාරුයි. අපි මොකද්ද කරන්නේ ඒකට? ඒකට පාවිච්චි කරනවා මෙන්න මේ වගේ උපකරණයක්. ඕක මෙන්න මෙහෙම කතිරේ වගේ තියෙන්නේ. හරි? ඕක අර ඇනේ තියෙන තැනට දාලා එක පැත්තකින් කරකවනවා. පැහැදිලිද? එතකොට මෙන්න මේ වගේ අපි හඳුනනවා චක්‍රය හා අක්ෂ දණ්ඩ කියලා. පුතේ මේ ඇනේ ගලවන්න. මෙතන අපි තුන් ඇණයක් තියෙනවා කියලා. මේ ඇනේ ගලවන්න අපි මේ ස්ක්‍රූප්පුණියන පාවිච්චි කරනවා. මේක ගලවන්න බෑ හරි හිරයි නම් අපි කරන්නේ මේ ස්ක්‍රූප්පුණියන අයින් කරලා ඊටත් වඩා ටිකක් මිට මහල් ස්ක්‍රූප්පුණියන ගන්න. මිට මහත් වෙන්න මෙතෙන්ට යෙදෙන බලය අපිට වැඩි කරගන්න පුළුවන්. මෙතනින් අඩු බලයක් යොදලා මෙතනින් වැඩි බලයක් හදා ගන්න පුළුවන්. ඒක තමයි විදිහට වැදගත්. මෙන්න මේ වගේ එකක් අපි හඳුන්වනවා චක්‍රය හා අක්ෂ දණ්ඩ. මේ දින අක්ෂ දණ්ඩ මෙන්න මේකට තමයි චක්‍රය කියලා කියන්නේ. පැහැදිලිද? හොඳයි. චක්‍රය හා අක්ෂ දණ්ඩ හොඳ උදාහරණයක් තමයි පතල් හාරන තැන්වල තියෙන ඩබල්. පතල් හාරන තැන්වල තියෙන ඩබල්. ඩබල්. හරි? පතල් හාරන තැන්වල පුතේ හරිද? මැනික් කරන්න එහෙම පතල් හාරනකොට පොළොව යට හාරලා තියෙන පස් ටික උඩට ගන්න ඕන. හරි? දැන් නම් අලුත් පතල් හාරනකොට මෝටර එහෙම පාවිච්චි කරනවා. නමුත් අතීතයේ සහ දැනට ගොඩාක් වෙලාවට
මේ පස් අදින්නේ මිනිසුන්ගේ ශ්‍රමයෙන්. පැහැදිලිද? එතකොට මේ පස් උඩට ගන්න නම් ක්‍රමයක් තියෙන්න ඕන. මේ සඳහා මෙයාලා මෙන්න මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරනවා. දැන් මම කිව්වා අපිට උන කප්පියක් පාවිච්චි කරන්න. අපිට උන කප්පියක් පාවිච්චි කරන්න. කප්පියේ තියෙන ප්‍රශ්නේ තමයි මෙතන පස් බෑග් එක අපි තුමු ටිකක් ගොඩක් බරින් වැඩි කියලා. කිලෝ 10ක් නිව්ටන් 100ක් විතර තියෙනවා කියමුකෝ. එතන පුතේ අදින එක්කෙනා නිව්ටන් 100ක බලයක් යොදාම මේක අදින්න ඕන. හරි මහන්සි. නේ ලිඳකින් වතුර අදිනකොට පුතේ නිකන් ලොකු කෑල්ලින් නානවද? ලිඳකින් නාන්න යනවා. මොකද උස්සයි යන්නේ ගෙදර තියෙන ලොකුම බාල්දිය. මෙච්චර දර බාල්දියක්. ඕකෙන් අරන් කොහොම නානවද? කොහොම නාන්නේ නැහනේ. සාමාන්‍ය පොඩි බාල්දියක්. අපිට මේ මොකද්ද? කප්පියකින් ඇද ගන්න පුළුවන්. හැබැයි පුතේ පස් බෑ. ස්කන්ධය වැඩි, බර වැඩි, අදින්න අමාරුයි. එතකොට ඔය වගේ එකක් අදින්න පුතේ පාවිච්චි කරනවා ඩබය කියලා එකක්. ඩබරේ කියලා එකක්. මේකේ තියෙන්නේ මෙන්න මේ වගේ කණුවකට ලී කොටයක් හයි කරගන්න. කණුවකට ලී කොටයක් හයි කරගන්න. පැහැදිලිද? ඊට පස්සේ මේ ලී කොටේට සම්බන්ධ කරගන්නවා මෙන්න මේ වගේ ටිකක් ඈතින් විශාලව අතක් වාගේදී කිය. මෙන්න මේ අතව කරකවන්න පුළුවන්. මේ අතවම කරකවතයි. පැහැදිලිද? මම ඔක පැත්තකින් බේන විදිහට අනින්නම්. පොතේ උපසරාර තියෙනවා. ඔන්න හොඳමයි. එතන පුතේ ලණු පොටක් අරගෙන මෙන්න මේ මැද තියෙන බටේ වගේ ඔතලා කොහොම තමයි. එතන පුතේ වැඩ කරන මිනිස්සයා මොකද කරන්නේ? මෙන්න මේ කණුව අල්ලගු කොහොම කරකවනවා. කොහොම කරකවනකොට මේක කැරකි කැරකි මේ උඩට එනවා. මේකේ විශේෂත්වය තමයි මෙන්න මේක ලොකු වෙන තරමට මේක උස් වෙන තරමට යොදන්න ඕන බලය අඩු කරගන්න පුළුවන්. පැහැදිලිද? ඕක අපි මෙන්න මෙහෙම හයි කරගත්තොත් හරි චූටියට හයි කරගත්තොත් ලොකු බලයක් යොදන්න ඕන කරකවන්න. චූටි රවුමක් කියන්නේ හැබැයි ලොකු බලයක් යොදන්න. අපි දැන් මොකද කරන්නේ? යන්න ඕන දුර වැඩි කරගන්නවා. ඒකට මොකද කරන්නේ? ලොකු කරගන්න. පැහැදිලිද? පොඩි දුරක් යනකොට ලොකු බලයක් යොදන්න ඕන. ලොකු දුරක් යනකොට අඩු බලයක් යොදලා මේක උස්සන්න පුළුවන්. එහෙනම් පුතේ මෙන්න මේ වගේ එකක් අපි හඳුනනවා චක්‍රය හා අක්ෂ දණ්ඩ කියන. බලන්න මෙයා වක්‍රාකාර මාර්ගයක තමයි ගමන් කරන්නේ. එතකොට මේක නිසා මෙන්න මේ අක්ෂ දණ්ඩට වැඩි බලයක් අපිට සම්ප්‍රේෂණය කරගන්න පුළුවන්. එතකොට ඔයාලා උනා ගෙදරදී මලකඩ කාවම ඇණයක් ගලවන්න බැරි නම් ස්ක්‍රූප්පුව නියන්නේ. මොකද කරන්න ඕන? ස්ක්‍රූප්පුව නියන වටේ රෙද්දක් ඔදාගන්න. මේ ඔන්න මගේ ස්ක්‍රූප්පුව නියන ඇණේ ගලවන්න අමාරුයි. මම මොකද කරන්නේ? ඇණේ රෙද්දක් ඔතනවා. ඇණේ මොකද්ද දන්නේ? රෙද්දක් ඔතනවා. රෙද්දක් එදුවා පුතේ චක්‍රය ටිකක් ලොකු වෙනවා. චක්‍රය ලොකු වෙන්න යොදන්න ඕන බලය අඩුයි. මේක ඔයාලා දන්නවා. ගෙදරට ගෙනාවු ජෑම් බෝතලයක් සෝස් ටින් එකක් සෝස් බෝතලයක් මූඩි අරින්න බැරි නම් තටවනවා. අරින්නම බෑ. මොකද කරන්නේ? අයියට හරි තාත්තට හරි දෙනවා. තාත්තටත් මේක අරින්න බෑ. ඊට පස්සේ මොකද කරන්නේ? ඔය සෝස් බෝතලේ හරි ජෑම් බෝතලේ වටේට ඔතනවා පුතේ රෙද්දක්. රෙද්දක් ඔතලා කරකවනවා. මෙන්න කරකවපු ගමන් අරුණා. රෙද්ද මොකද්ද කරේ? පුතේ මෙන්න මේ චක්‍රය බලන්න මේව රෙද්දක් ඔතනකොට මේ අර චක්‍රය එන්න මොකද උනේ? ලොකු වුණා නේ. චක්‍රය ලොකුයි. එතකොට
අඩු බලයක් යොදලා මේ අක්ෂය දණ්ඩට වැඩි බලයක් සම්ප්‍රේෂණය කරගන්න පුළුවන්. හරි? හොඳයි. එයාගමු. චක්‍රය හා අක්ෂය දණ්ඩ. හොඳයි. මෙහිදී මෙහෙම ලියන්න. අක්ෂය දණ්ඩක් හා අක්ෂය දණ්ඩක් හා අක්ෂය දණ්ඩක් හා එයට සම්බන්ධ කළ චක්‍රයක් මෙහි අඩංගු වේ. චක්‍රයක් මෙහි අඩංගු වේ. චක්‍රය හරහා අක්ෂය දණ්ඩට ආයාසය සපයා පහසුවෙන් වැඩ කරගත හැක. පහසුවෙන් වැඩ කරගත හැක. පුතේ මේක ඇඳ ගන්න බලන්න. ඩබල් කියලා මේක ඇඳ ගන්න. මේ කියන්නේ වාක්‍යය. මේ අතට කියන්නේ වාක්‍යය. හොඳයි යටින් මෙහෙම ලියා ගන්න ළමයි. වකැටිය වටයක් කරකවන විට
වකැටිය වටයක් කරකවන විට එයට සම්බන්ධ කර ඇති සිලින්ඩරාකාර ලී කඳ එයට සම්බන්ධ කර ඇති සිලින්ඩරාකාර කඳ එයට සම්බන්ධ කර ඇති සිලින්ඩරාකාර කඳ වටා කඹය එතීයයි වටා කඹය එතීයයි හොඳයි මේ තියෙන පුතේ චක්‍රය හා අක්ෂ දණ්ඩ එක උදාහරණයක් ගෙදර තියෙන ස්ක්‍රූප්පුවනේ ස්ක්‍රූප්පුව නියම නේ නේ ඉතින් බලන්න මේක හරි සිහින් අක්ෂ දණ්ඩ හරි සිහින් හැබැයි චක්‍රය මහතයි ඉතින් මේක කරකවනකොට පුතේ හරි විශාල බලයක් මෙතන හැදෙනවා උදාහරණයක් විදිහට ඔයාලා ගෙදර තියෙන මේ එකක් අරගෙන ඔයාලට ශක්තිමත්ද දකුණුවද නම් දකුණු අතෙන් මේ තුඩ අල්ලලා මේක ඇඟිලි දෙකකින් කරකවලා බලන්න නවත්තන්න පුළුවන්ද කියලා නවත්තන්න බෑ පොඩි ඇඟිලි දෙකකින් කරකුවත් මේක අපි මුළු අතින්ම අල්ලගත්තත් නවත්තන්න බෑ ඇයි මෙතන පොඩි ඇඟිලි දෙකෙන් පොඩි බලයක් යොදනකොට මෙතන ලොකු බලයක් හැදෙන නිසා හරි හොඳයි ඊළඟ දේ තමයි අපිට ප්‍රවේග අනුපාතය හොයන්න ඕන කියලා හිතමු ප්‍රවේග අනුපාතය හොඳයි ප්‍රවේග අනුපාතය හරි එතකොට පුතේ මම මේක වටයක් කරකවනවා කියලා කියන්නේ මෙතනින් පටන් ගත්ත එක හරි රවුමක්ම මේක වටේට යනවා ඒ කියන්නේ මෙන්න මෙහෙම මෙන්න අපේ අක්ෂ දණ්ඩ අසරලින් අපි දුමු අරය R R එක හරි R දෙකයි කියලා ගමු එක R දෙකයි ඊට පස්සේ මේක වටේට තියෙනවා වක්‍රය චක්‍රය අපි මේක R එක කියනවා හරි එතකොට පුතේ මම මේක වටයක් කරකවනකොට ඒ කියන්නේ මෙයා මේක වටේ වටයක් යනවා කියලා කියන්නේ මිටේ පරිධිය වගේ මිටේ පරිධිය මුළු දිග එයාම වටයක් කරකවනකොට බලන්න මෙන්න මෙතනින් එක්කෙනා ඊට සමාන දුරක් නෙමෙයි වෙනස් දුරක් ගමන් කරනවා පොඩි එක්කෙනා නැත්නම් අක්ෂය ඒක වටේ දුරක් ගමන් කරනවා හරි එහෙනම් අපි හොයමු ප්‍රවේග අනුපාතය ප්‍රවේග චක්‍රය හා අක්ෂ දණ්ඩෙහි ප්‍රවේග අනුපාතය චක්‍රය හා අක්ෂ දණ්ඩේ ප්‍රවේග අනුපාතය චක්‍රය හා අක්ෂ දණ්ඩේ ප්‍රවේග අනුපාතය හරි එහෙනම් පුතේ අපිට එනවා ආයාසය ගමන් කළ දුර බෙදීම
බාරයේ ගමන් කළ දුර තමයි චක්‍රය හා අක්ෂ දණ්ඩේ ප්‍රවේග අනුපාතය කියන්නේ. ආයාසයේ ගමන් කළ දුර මොකද්ද? ආයාසයේ ගමන් කළ දුර බෙදීම බාරය ගමන් කළ දුර. මෙතන පුතේ ආයාසය කියන්නේ මොකද්ද? ලීමීටර් ගමන් කළ දුර. ලීමීටර් ගමන් කළ දුර කියන්නේ මොකද්ද? 2πr1. එතන මෙහෙම ලියමු. මීටර් වරක් කැරකවීමේදී මීටර් වරක් කැරකවීමේදී සෑදෙන වෘත්තයේ පරිධිය මම මේක අපව කියලා දෙන්නම්. බෙදීම ලී කඳේ පරිධිය. මදරවා 2πr1 බෙදීම 2πr2 කියන්නේ r1 බෙදීම r2. ඒ කියන්නේ පුතේ චක්‍රයේ අරය බෙදීම චක්‍රයේ අරය බෙදීම අක්ෂ දණ්ඩේ අරය. මේක හදාගන්නකො. අක්ෂ දණ්ඩේ අරය. අක්ෂ දණ්ඩේ අරය. අක්ෂ දණ්ඩේ අරය. අපි හදාගත්තද? ළමයි හදාගත්තද? මලිත් හදාගත්තද? ඔව් සර්. හොඳයි. මෙන්න බලා ගන්න ඔය කතාව. මේ බලන්න. මෙන්න චක්‍රය හා අක්ෂ දණ්ඩ. හරි? එතකොට බලන්න පුතේ මෙයා එක වටයක් කැරකෙනකොට මෙයා වේගෙන් කැරකෙනවා. හිතන්න මෙහෙම. ඔයා අහලා තියෙනව නේද? ඔයාලා අහලා තියෙනව නේද මේ
ඝන දෙවි නුවණ අහලා තියෙනව නේද? මොකද්ද ඝන දෙවි නුවණ කියන්නේ? ඇයි යාට ඝන දෙවියන්ට නුවණක් තියෙනවා කියලා කියන්නේ? මට මතක නැහැ මුළු කතාවම. මේ ඝන දෙවියෝයි එයාගේ සහෝදරයයි අම්මා ගාව ඉන්නකොට මෙන්න ඝන දෙවියෝගේ අම්මා මෙන්න ඝන දෙවියෝ මෙන්න අනිත් සහෝදරයා. අම්මා මෙයාලට කියනවා මොකද්ද පුතේ? ගිහිල්ලා කරදිය තියෙන එකක් වටා දුවලෙන්න කියලා. මුහුද වටා. මුහුද කරදිය කියන්නේ මුහුද වතුරනේ. කරදිය වටා දුවලෙන්න කියලා කියනවා. ඒතර පුතේ මුහුදක් තියෙන ඉතා ඈත. මුහුද වටේ දුවලෙන්න කිව්වා. ඉතින් ලොකු අයියා දිව්වා මුහුද වටේ දුවලෙන්න. මෙයා ඔහොම යනකොට අම්මා කරදිය එකක් වටේ යන්නේ කියලානේ. ඝන දෙවියෝ මොකද කරේ? ගෙදර තියෙන ලුණු පොල් කට්ට වටේ රවුමක් දුවලා ඒක අපි කියන්නේ ඝන දෙවියන්ට නුවණ තියෙනවා කියලා. ඝන දෙවි නුවණ කියලා කියන්නේ. හරි. අයියා මොකද කරේ? අයියා දිව මුහුද වටේ දුවන්නේ. මුහුද වටේ දුවලා මෙතන එනකොට මල්ලි මොකද කරේ? ගෙදර තියෙන ලුණු පොල් කට්ට වටේ රවුමක් දුවලා ආවා. ඝන දෙවි නුවණ. ඒක වැඩක් නැහැ. අපි අපිට තේරෙන උදාහරණයක් ගමු. අපිට තේරෙන උදාහරණය. හරි. මොකද අපිට තේරෙන උදාහරණය මෙන්න මේක. ඔයාලා යනවා කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එකට. මොකටද යන්නේ? කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එකට නාට්‍යයක් බලන්න. ඈ කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එකට දුවන්න. හරි. ඔන්න ඔයාලා අර දුවන්න තියෙන ට්‍රැක් එකේ දුවනවා. ඔයා මෙතනින් පටන් ගත්තා දුවන්න. ඔයාලා ඉන්නවා මල්ලි කෙනෙක්. හරි. මෙන්න අපි දුව ට්‍රැක් එක මැදට ඉන්න මෙන්න කැම්පස් එකේ දුවන ට්‍රැක් එක ඈ. මෙන්න දුවන ට්‍රැක් එක. ඔන්න දුවන ට්‍රැක් එක. මේ මැද තනකොළ වල තියෙන අර කොටස. ඔයා හරියටම මෙතනින් දුවන්න පටන් ගත්තා. ඔයා මල්ලිට කියලා මල්ලි මම අද එක වටයක් කොහොම හරි දුර නවතින්න නැතුව. ඔයා පටන් ගන්නවා මෙතනින්. මල්ලි කරන්නේ මනුස්සයා චූටි රවුමක් හදාගෙන මෙතනින් පටන් ගන්නවා. හරි? දැන් ඔයා මෙහෙම වටයක් දුවලා මෙතනට එනකොට මල්ලි මේක වටයක් දුවලා මෙතනට ඇවිත්. දැන් කවුද වැඩි දුරක් දිව්වේ? ඔයා. හරි? එතකොට පුතේ ඔයා මේ දුර දුවලා වේගෙන් දුවලා එනකොට මල්ලි කෙමීට මේක වටේ දුවනවා. ඔයාලට තේරෙනවද? ලොකු එක්කිනා මේ දෙන්න එක සමානව යන්න නම් පුතේ පේනවද? උඩේ එක්කිනා වැඩි වේගකින් දුවන්න ඕන. මෙයාට සමානව යන්න. මෙයා පිටුමක විනාඩි 2කින් වටයක් කරපුණා. එහෙනම් ඔයාට සිද්ධ වෙනවා විනාඩි 2කින් වටයක් යන්න. එයා පොඩි දුරක් විනාඩි 2කින් යනවා. ඔයා ලොකු දුරක් විනාඩි 2කින් යනවා. එහෙනම් ඔයාගේ වේගය වැඩි, මෙයාගේ වේගය අඩු. දැන් උදේ චක්‍රයේ හක්ෂ දණ්ඩෙත් වෙන්නේ ඔය වගේ. බලන්න. මේ අපි මේකේ තැනක් ලකුණු කරගමු. මේකේ තැනක් ලකුණු කරගමු. මෙන්න මේ තැනට අදාළව මෙතන. බලන්න චක්‍රයේ අක්ෂ දණ්ඩේ මෙන්න මේ තැන නියතව තියෙනවා. නේ? දැන් බලන්න මේක මම මෙහෙම කරකවනකොට පේනවද? මේ මැද එක්කිනා හිමීට කැරකෙනවා. හැබැයි උඩ එක්කිනා වේගෙන් කැරකෙන්න ඕන. ඇයි ඒ? ඒ දෙන්න එකට හයි කරලා තියෙන නිසා. නැත්තම් මේක ගමු අපි. ස්ක්‍රූප් නියන. මෙන්න මේ කළු ලයින් එක කරගෙන මෙතන ලයින් එක ගමු අපි. දැන් බලන්න මේ මෙහෙම කරකවනකොට පුතේ මෙයා වැඩි වේගකින් කරකෙන්න ඕන. මෙයා හිමීට කරකෙන්න. දැන් මේ දෙන්න අතර ප්‍රවේග අනුපාතයක් තියෙනවා. මෙයා ගමන් කරපු දුර 2πr එක. මේ අක්ෂය ගමන් කරපු දුර 2πr2. එහෙනම් මට එනවා r1 බෙදීම r2 නැත්තම් චක්‍රයේ අරය බෙදීම අක්ෂයේ අරය. එතකොට පුතේ මෙන්න මේ චක්‍රයේ අරය ලොකු වෙන්න ප්‍රවේග අනුපාතය ලොකු වෙනවා. හරිනේ?
හරි මේක හැමෝටම තේරෙනවද ළමයි හැමෝටම තේරෙනවද එතකොට ඔයාලා දැකලා ඇති බස් වල එහෙම ඇන ගලවනකොට ලොකු රෝදනේ තියෙන්නේ ඇන ගොඩාක් තද වෙලා ලොකු රෝද තියෙන්නේ ඇන ගොඩාක් තද වෙලා ඇන ගලවනකොට කොන්දොස්තර අර ටූල් එකක් කොහොම දාලා මේකේ තියෙනනේ නෝහ කෑල්ලක් ඒකට තව බටේකුත් දාලා දැකලා තියෙනවද අර මෙන්න මෙහෙම තියෙන එකට ඕක ගහන ඇනේ ගහලා මේක කරකවන්න ඕනේ මෙතනින් අල්ලලා කරකවන්න බෑ මේකට තව බටේකුත් දානවා දිගෝ බටයක් දාලා ඩ්‍රයිවර් කොන්දොස්තර මොකද කරන්නේ ඒ බටේ වල නැගලා ඔහොම හොලවනවා එහෙම කරලා තමයි මේ ඇනේ කරකවගන්නේ එතන පුතේ මෙතනක් තියෙන චක්‍රය හා අක්ෂ දණ්ඩ බලන්න චූටි අක්ෂ දණ්ඩක් තියෙනවා ඒ අක්ෂ දණ්ඩට හයි කරමු විශාල චක්‍රයක් තියෙනවා මේක වෘත්තාකාර මාර්ගයක ගමන් කරනකොට මෙය ඇනේ කරකවනවා ඉතින් පුතේ ගෙදර වාහනේ දැන් ගෙදර වාහනයක් එහෙම තියෙනවනම් මේ බලන්න කියලා ඇණයක් එහෙම ගලවන්න රෝදවල තියෙන ඇණ ටික ඔක්කොම ගලවලා පැත්තකින් කරන්න යන්න එපා හරි එතකොට අර වගේ ගෙදර තියෙන මේව එකක් කරන් ඔයාලා බලන්න ගහලා ගලවන්න බලනකොට ගලවන්න බෑ හරි අමාරුයි මොකද කරන්නේ ඔකට තව බටයක් ගහලා ඒ බටෙන් කරකවනවා එතකොට ඇණ ඉක්මනට කරගෙන එහෙනම් පුතේ මෙන්න මේ චක්‍රය ලොකු වෙන තරමට වැඩි බලයක් හදා ගන්න පුළුවන් පැහැදිලිනේ හොඳයි ව්‍යාකරණ ප්‍රශ්නයක් චක්‍රය හා අක්ෂ දණ්ඩ සඳහා උදාහරණ කිහිපයක් ලියා රූප සටහන් අඳින්න මේ රූප සටහන් දෙන්න දෙක විශාල භාරයක් එසවීම සඳහා විශාල භාරයක් එසවීම සඳහා චක්‍රය විශාල විය යුතුද කුඩා විය යුතුද චක්‍රය විශාල විය යුතුද කුඩා විය යුතුද හොඳයි ළමයිව විනාඩි 5ක් දෙන්නම් පළවෙනි උත්තර ලියන්න බලන්න හැමෝම විනාඩි 5ක් දෙන්නම් පළවෙනි උත්තර ලියන්න බලන්න හැමෝම
එතකයි කියනත් එක අපි කතා කරමු. විහංසා 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 නිදිද? කනුෂි කවිතා කවිතා මලිත් ඔව් සර්. මේ දෙසල මොකද ගන්නේ ගෙදර? මුකුත් නෑ සර්, වැඩ කරන්නේ ඉස්කෝලේ. පාඩම් කරනවද? පාඩම්ස් කරන සෙල්ලනුත් කරනවා. හොඳයි. මොනිෂා මොනිෂා ගෑලමයි ටික ඔක්කොම නිදිද කොහෙද? ඉවද උත්තර? හොඳයි. බලන්න ළමයි. අපිට අවසානට ඉගෙන ගන්න තියෙන්නේ ආනත තලය. අපි ආනත තලය තව ටිකක් කතා කරලා ඉවරලා පන්ති නවත්තමු. හරි ඔයාලා ගෙදරදී ඔයගොල්ලෝ උත්තර ලියන්න. ලියා ගන්න මාතෘකාව ආනත තලය. ආනත තලය. ආනත තලය. ළමයි මේ දායකත්වයක් තියෙනවා කියන්න. දැන් ඔයාලා වැඩි වශයෙන් ගෙදර නිකන් ඉන්නේ. හරි? මට අත උස්සන්න බලන්න සතියකට එක පොතක් හරි කියලා ළමයි. සතියකට එක පොතක් හරි කියලා ළමයි කියනවා අත උස්සන්න.
ගිය සතියේ පොත් කියවපු කට්ටියට උත්සාහ. කවුරුත් පොතක් කියවලා නැහැ. මලිත් විතරයි. මොකද්ද මලිත් කියවපු පොත? සර් සෞඛ්‍ය. සෞඛ්‍ය පොතක්ද බා? එහෙම නෙවෙයි මං කියන්නේ. නව කතා හරි කෙටි කතා හරි අපේ මේ ඉස්කෝලේ පොත් වලින් බාහිර පොත් කියවපු කට්ටිය කරා ඉන්නවද? ඔයාලා මේ හම්බෙච්ච නිවාඩු කාලේ සතියකට එක පොතක්වත් අඩුම කියවන්න. පොත් කියවීමෙන් විතරයි ඔයාලගේ මොකක් වැඩි වෙන්නේද? පරිකල්පන ශක්තිය වැඩි වෙනවා. පරිකල්පන. මොකද්ද පරිකල්පනය කියලා කියන්නේ? පොතක් කියවනකොට අපිට හිතේ චිත්‍රයක් හැදෙනව නේද? දෙවෙනි නිම බලනවා. නැත්තම් මොකක් හරි කතාවක් බලනවා. යන දේ දිහා බලාගෙන ඉන්න කඩලා. ඔච්චර තමයි වෙන්නේ. අපේ පරිකල්පනයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඔය වගේ කතාවක් පොතක දීලා තිබ්බනම් ඔන්න කියනවා. මේක මෙන්න මේ වගේ පරණ ගයක් පරණ කරාදියක් ඉස්සරහා තියෙනවා. ගල් අල්ලපු පාරක් තමයි ගෙදරට එන්න තියෙන්නේ. එදා ගොඩක් වහින දවසක් අර වැහැලා මඩ ඉහිලා නේද? පාර ටිකක් පෙත් වෙලා තිබ්බේ. ඒ ගෙදර ඉන්නේ වයසක 100 කෙනෙක් විතරයි. සුදු රවුලක් තියෙනවා. හරි ඒ 100 ගෙදර හාන්සි පුටුවකටලා වාල්ලා ඉන්නවා කිව්වහම මෙතන ඉන්න ළමයින්ගේ හිතවල හැදෙන්නේ එකිනෙක කෙනාට වෙනස් රූප ටික. මේක රූපයක්වත් කාටවත් සමාන නැහැ. හැබැයි ඕක ටීවී එකේ පෙන්නනකොට අපේ ඔළුවේ චිත්‍රයක් නැවෙන්නේ. අපි පුතේ කියවනකොට ඔය වගේ චිත්‍ර අනන්තවත් ඔළුවේ නැවෙනවා. ඒ මැවෙනකොට අපේ වැඩි වෙන්නේ පරිකල්පන ශක්තිය. අනාගතයේදී මතක තියාගන්න පුතේ අනාගතේ ජොබ් තියෙන්නේ මොන කට්ටියද? මෙන්න මේ පරිකල්පනය හොඳ හිතලා වැඩක් කරන්න පුළුවන් කෙනෙක්. අපි ඉගෙන ගන්න ඕන. හැබැයි පොත් පාඩම් කරා කියලා කටපාඩම් කරා කියලා හැමදේම දැනගත්තා කියලා අනාගතේ අපිට ජොබ් හම්බ වෙන්නේ නැහැ. අනාගතේ ජොබ් හම්බෙන්නේ හොඳ පරිකල්පනයක් තියෙන කට්ටියට. පුතේ සමහර චිත්‍ර තියෙනවා තමන්ගේ පරිකල්පනය කරලා තමන්ගේ හිතේ ඇලිච්ච රූපේ චිත්‍රයක් දාම ওই චිත්‍ර විකුණනවා රුපියල් මිලියන ගණන්. හරි සමහර චිත්‍ර ලක්ෂ 500යි 600යි ලක්ෂ 600යි අපිට ලක්ෂ 600 තිබ්බනම් මුළු ජීවිත කාලෙටම හිට හැකි. ඇයි ඕක කියලා පොතේ දැම්මම ලක්ෂ 600ක් මාසෙට පොලියනවා රුපියල් කීයක්ද? ලක්ෂ 600ක් පොතේ දැම්මොත් එහෙම මාසෙට ලක්ෂ 4ක් විතර පොලියක් වෙනවා. මාසෙට ලක්ෂ 4ක් විතර ගෙදර තියාගෙන ගෙදර ඉත හැකියි. පරිකල්පනය තියෙනවා. සින්දුවක් ලියන සමහර සින්දු තියෙනවා අර පරිකල්පනය. සින්දු ලියන. චිත්‍රයක් අදින ඕන දෙයක්. නේ? ඉන්න පුතේ මෙන්න මේ පරිකල්පනය කියන එක අතිශයින් වැදගත්. ඒ හින්දා ඔයාලා නාට්‍යයක් බලන්න. සෙල්ලනුත් කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි සතියකට එක පොතක්වත් කියන්න. මේ කාලේ ඔයාලට එකතු කරගන්න තියෙන වටිනාම දේ පොත් කියන්නේ. හරි? ඉඳා ඔය කෙටි කතා පොත් රුසියන් කෙටි කතා අරවා මේවා තියෙනවා අරන් කියවන්න. නේ? උදාහරණ මම බෙන්නන්න මම කියවන පොත්. පොඩක් පේනවනේ රාකේක වෙනම පොත් ටිකක් තියාගෙන ඉන්න මේ දෙවෙනි රාකේ පේනවද හරි ඊළඟ පුතේ පොත් කියවන එක අතිශයින් වැදගත් මොනවා හරි පොතක් හරි හොයාගෙන කියවන්න ගෙදර පොත් ඇති වෙන්නේ දෙයක් නැහැනේ හරි ආනන්ද තල හොඳයි ආනන්ද තලය කියලා කියන්නේ අපිට හම්බෙන තවත් සරල යන්ත්‍රයක්. අපි එදිනෙදා වැඩ පහසු කරගන්න අපිට ආනන්ද තල පාවිච්චි කරන්න පුළුවන්. අපිට හම්බෙන සරලම ආනන්ද තලය තමයි යම් කිසි උසකට බැරල් එකක් වගේ තල්ලු කරගන්න ඕන නම් අපි පාවිච්චි කරන පුතේ ආනන්ද තලයක්.
එතකොට මේක දිගට රෝල් කරගෙන මේ බැරල් එක උඩට අරයි යන්න පුළුවන්. උස්සලා තියන්න බෑ. ස්කන්ධය වැඩි. හැබැයි ආනත තලයක් දිගේ තල්ලු කරගෙන යන්න පුළුවන්. පැහැදිලිද? ඊළඟට පුතේ කුඤ්ඤා. කුඤ්ඤා කියන්නේ තානත තලය. දැන් ගෙදර දරපාන ළමයි හිමිනා දන්නවා. හරි? අර පොළවෙන් දෙකක් තුනක් ගැහුවාම ඔක පොඩ්ඩක් පැලෙනවා. පැලුණාට පස්සේ මොකද කරන්නේ අපි? ඔකට කුඤ්ඤයක් ගන්නවා. හරි? මේකට කුඤ්ඤයක් ගන්න. කුඤ්ඤයක් කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ හැඩයක් තියෙන එකක්. ඒක පුතේ කුඤ්ඤයක් කියලා කියන්නේ ආනත තලයක්. ඔය කුඤ්ඤ මේක ටිකක් ගහනකොට මේක එන්නේ පළල් වෙනවා. පලා ගන්න පුළුවන්. ස්ක්‍රූප් පැන එකක්. ඔයාලා බලන්න ස්ක්‍රූප් පැන එක තියෙනවා පුතේ. ඔන්න ඔය විදිහට මේව කපනවා. ඉතින් පුතේ ස්ක්‍රූප් පැනයක් තියලා ලීයකට ටික තද කරනකොට මොකද වෙන්නේ? ස්ක්‍රූප් පැන හිමීට පල්ලෙහාට පනිනවා. මෙතන තියෙන්නේ ආනත තලය. ඉතින් පුතේ ආනත තලය කියන එක අපි එදිනෙදා ජීවිතේ සෑහෙන පාවිච්චි කරනවා. ඉනිමග කියන්නේ ආනත තලයක්. බලන්න. අපිට වහලෙට නගින්න ඕනේ. මෙන්න වහලේ. ලණුවක් දාලා ලණුව දිගේ එලිලා යන්න පුළුවන්ද? ලණුව දිගේ එලිලා යන්න හරි අමාරුයි. අපි මොකද කරන්නේ? මේකට හේතු කරනවා ඉනිමග. ඉනිමගක් හේතු කරලා ඉනිමග දිගේ ඊටා පහසුවෙන් නැගලා යනවා. පඩිපෙළ කියන්නේ ආනත තලයක්. ඔයාලා දන්නවා පඩිපෙළක් මෙන්න මෙහෙම තිබ්බොත් එහෙම නගින්න පුළුවන්ද? මෙහෙම නගින්න බෑ. හැබැයි පඩිපෙළ මෙහෙම තිබ්බාම පහසුවෙන් නැගගෙන යන්න පුළුවන්. ඔයාලා සීගිරි එහෙම ගිහිල්ලා තියෙනවා නම් දන්නවා අර සීගිරි තියෙනවම එකතැන මේ ස්පිරාකාර පඩිපෙළ. ඒකත් ආනත ගන්න. කවදාවත් පුතේ පඩිපෙළක් මෙහෙම හදන්නේ. පඩිපෙළ ආනතව හදන්නේ. පඩිපෙළ ආනත වෙන තරමටම පහසුයි. මිහින්තලේ ගියා නම් බලා ගන්න පුළුවන්. මිහින්තලේ කදරන් තියෙන පඩිපෙළ හරිම ආනතයි. වයසක ආච්චි කෙනෙකුට පහසුවෙන් නැගගෙන යන්න පුළුවන්. ආනතේ අඩු වෙන්න නගින්න අමාරුයි. සිරිපාදේම ගිහිලා තියෙනවා නම් අර අන්තිම ටිකේ නේ අන්තිම හරියේදී පඩිපෙළ මෙන්න මෙහෙම තියෙනවා. අල්ලන් නගින්න ඕන හරිම අමාරුයි. වයසක කට්ටිය එහෙම නගින්න හරි අමාරුයි. හැබැයි මිහින්තලේ මොදේ ආනතිය ගොඩාක් වැඩි. එතකොට හරි පහසුවේ අඩු වෙහෙසකින් පඩිපෙළ නැගලා යන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා ආනත තලය කියන්නේ පුතේ අපි එදිනෙදා වැඩවලට පාවිච්චි කරන සරල යන්ත්‍රය. හරි? ඒතර ආනත තලය ගැන අපි ලබන සතියේ කතා කරලා ඉවර වෙලා ලබන සතියේ පටන් ගන්නවා පාඩමක් නැනෝ තාක්ෂණය. හරි ඊළඟට පුතේ මේ දවස්වල රට වහලා තියෙන නිසා අපිට නිබන්ධන ලබා දෙන්න විදිහක් නැහැ. හරි. ඒතර රට අරපු ගමන්ම මම නිබන්ධන ටික ඔරියන්ට් එකේ ගිහිලා තියන්නම්. ඒකට මේ අපි කලින් ඉවර දැන් මේ කරන පාඩමේ ඊළඟ පාඩමේ නිබන්ධනය ගන්න පුළුවන්. ඒතර ඔරියන්ට් එකේ. එතකොට අපි මම මේ පාඩමට තව ගණන් ටිකක් දාන්න නිබන්ධනයේට. එතකොට අපි රට ඇරියට පස්සේ නිබන්ධනය අරගෙන ඊට පස්සෙන පළවෙනි සිකුරාදා මුලින්ම නිබන්ධනය සාකච්ඡා කරලා ඉවර කරමු. පැහැදිලිද? හොඳයි. මේ දක්වා ඉගෙන ගත්තයාගේ මොනවද නොතේරෙන තැනක් තියෙනවද? කවිතා මම ගිය සතියේ හිටපු නැති ළමයින්ට වීඩියෝ එක අප්ලෝඩ් කරන්නම්. ගිය සතියේ පොඩි ප්‍රශ්නයක් වුණා වීඩියෝ එකේ මේ මම ෆෝන් එකේ ඉන්ටර්නෙට් වලින් තමයි zoom එක කරන්නේ. හැබැයි ලැප්ටොප් එකෙන් ඕක රෙකෝඩ් කරන්නේ ගෙදර wifi එකෙන්. wifi එකේ පොඩි ප්‍රශ්නයක් කියලා වීඩියෝ එක හොඳට තිබ්බේ නැහැ. මම වීඩියෝ හොඳට තිබ්බොත් වීඩියෝ එක අනිවාර්යෙන් අප්ලෝඩ් කරන්නම් කවිතා. එහෙම නැත්නම් මම පොඩි වීඩියෝ එකක් හදලා වෙනම වාට එවන්නම්. ඔයාලට මම කියන්නේ හැමෝටම දාන්නම් කිව්වොත් කරපු ටික. හරි. එතකොට කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. එතකොට අපි විද්‍යාවේ මුලින් ඉගෙන ගත්ත ටිකක් පොඩ්ඩක් බලන්න.
අනිවාර්යයෙන්ම ගෙදර ඉන්නකොට පුතේ මොකක් හරි පොතක් කියනවා. පැහැදිලිද? මොනවා හරි පොතක්. ඉස්කෝලේ පොත වලට අමතරව මොකක් හරි කතා පොතක් කියනවා. ඒක මේ කාලේ ඔයාලට කරන්න පුළුවන් වැදගත්ම දේ. අතිශයින් වැදගත් අනාගතේ. පැහැදිලිනේ? එහෙනම් අපි ලබන සතියේ සිකුරාදා 6:00ට හම්බෙමු. ලබන සතියේ අපි ආගත තලයේ කියන කොටස ඉවර කරලා නැනෝ තාක්ෂණය කියන පාඩම පටන් ගන්නවා. පැහැදිලිනේ ළමයි? සඳ පිටුනේ ප්‍රශ්න තියනවද? සඳමිනි සර් ප්‍රශ්න තියනවද? නෑ සර්. හරි. එහෙනම් අද පන්ති නවත්තමු අපි. හැමෝටම ආයුබෝවන්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. ආයුබෝවන්.